තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් හැම දිනාටම පිරිවෙන් ත්‍රිපිටක ධර්මයේ පිළිබඳව තුනේ පන්තියේ පාඩමක් ඉගෙන ගන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඉගෙන ගන්න අපේ චූටි හාමුදුරුවෝ වගේම අපේ පුතාලත් ඒ වගේම මෙහෙණි ආරාමවල අධ්‍යාපනය ලබන නැත්නම් සීල මාතා ආරාමවල අධ්‍යාපනය ලබන අපේ සීල මාතාවන් ඒ වගේම දුවරුත් ඉන්නවා. මේ හැම දිනාටම අද ඊටමත් වටිනා පාඩමක් තමයි කියලා දෙන්නට බලාපොරොත්තු වෙන්නේ. තුන්වෙනි පොතේ තියෙන 26 වෙනි පාඩම. පාඩම වශයෙන් ගත්තම 26 වෙනි පාඩම ඉතින් අපිට එක දවසේ ඔක්කොම කතා කරන්න බැරි වෙයි. හැබැයි අද ගත්තොත් එහෙම ඒ පාඩමේ මාතෘකාව අපි ගත්තොත් එහෙම චතුරාර්ය සත්‍ය හැඳින්වීම පිළිබඳව තමයි අද ඉස්සලම කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ චතුරාර්ය සත්‍ය කියන කොටස අපි ගත්තොත් එහෙම මොකද්ද මේ චතුරාර්ය සත්‍ය කියන්නේ? චතු කියන්නේ හතර. මේ බෝඩ් එකේ බැලුවම පේනවා චතු අරිය සත්‍ය පද තුනක් තියෙනවා. චතු කියනවා හතරට. අරිය කියනවා උතුම් ශ්‍රේෂ්ඨ වැදගත් කියන අර්ථයෙන් අරිය කියලා කියනවා. අපි සිංහලට කියනකොට ආර්ය කියලානේ කියන්නේ. චතුරාර්ය කියලා කිව්ව එක එකතු කරලා. චතු අරිය චතුරාර්ය සත්‍ය. සත්‍ය කියන්නේ ඇත්ත. එතකොට චතු කියන්නේ හතර, අරිය කියන්නේ උතුම්, සත්‍ය කියන්නේ ඇත්ත. උතුම් ඇත්ත හතර. නැත්තම් හතර ඇත්ත උතුම් නෙමෙයි තියෙන විදිහ ගත්තොත් පාලි විදිහටනේ තියෙන්නේ. සිංහලෙන් ගත්තොත් උතුම් ඇත්ත හතර. එතකොට මේ ලෝකේ තියෙන වටිනාම ඇත්ත හතර. එතකොට ඇයි මේකට ඇත්ත හතර කිව්වේ? ඇත්ත කිව්වේ මොකටද? සත්‍ය කිව්වේ මොකටද? එතකොට සත්‍ය කියලා දේශනා කළේ බුදුරජාණන් වහන්සේ මේක මේ ලෝකේ ඒ තරම් වටින නිසා. මේකට වඩා තවත් ලෝකේ වෙන සත්‍යයක් නැති නිසා. පොඩි හාමුදුරුවෝ දන්නවා අපි බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලාම බුද්ධත්වයට පත් වෙලා උන්වහන්සේ බැලුවා මම කාටද ධර්ම දේශනා කරන්න කියලා. ධර්ම දේශනා කරන්නේ කාටද කියලා හිතලා බැලුවම උන්වහන්සේගේ මතකයට ආවා තමන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරන සමයේ තමන්ට උදව් උපකාර කළ ඒ පස්වග භික්ෂූන් වහන්සේලා. ඒට ඉස්සෙල්ලා බැලුවා තමන් මේ ගිහි සැපත්තර දාලා ගියාට පස්සේ උගන්වපු ගුරුවරු පිළිබඳව ඒක දන්නවා මම මේ කෙටියෙන් මතක් කළේ. එතකොට ඒගොල්ලෝ මැරිලා ආලාර කාලා මුද්දක රාම පුත් ආදී මැරිලානේ. ඊට පස්සේ තමයි උන්වහන්සේගේ සිහියට ආවේ පස්වග භික්ෂූන් වහන්සේලා. සමහරව ඕක පොඩි හාමුදුරනේ වැරදියට කියන පස්වග තවුසෝ කියලා. පස්වග තවුසෝ කියන්න එපා. ඇයි එපා කියලා කියන්නේ? මේ චතුරාර්ය සත්‍ය සඳහන් වෙන්නේ ධම්සක් පැවතුම් සූත්‍රය. අපි කියන්නේ ධම්මචක්කප්පවත්තන සූත්‍රය කියලානේ. හොඳට මතක් කරලා බලන්න ධම්මචක්කේ කියන පොඩි හාමුදුරුවෝ ඉන්නවනේ. පිරිත් වලට එහෙම කියනවත් ඇති, ඇහිලත් ඇති. එතකොට කොහොමද කියන්නේ? ධම්සක් පැවතුම් සූත්‍රයේදී කියන්නේ මොකද? පංච වග්ගියේ බික්කු ආමන්තේසි. පස්වග භික්ෂූන් වහන්සේලා ඇමතුවා. එහෙනම් පස්වග භික්ෂූන් වහන්සේලා එතන භික්ෂූන් වහන්සේලා පංච වග්ගියේ බික්කු. එහෙනම් පස්වග භික්ෂූන් වහන්සේලාට තමයි මේ ධම්සක් පැවතුම් සූත්‍ර දේශනා කරන්නේ. එදා බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙලා ඉසිපතන මිගදායට වැඩම කරලා දේශනා කරපු ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාවේ සඳහන් වෙන මූලික හරය තමයි මේ චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ. එතකොට මේ චතුරාර්ය සත්‍යයේ දැන් සඳහන් වෙනවා මේ දැන් බෝඩ් එකේ බැලුවම පේනවා අපේ පුතාලට දුවලට පොඩි හාමුදුරුවන්ට අපේ දසිල් මෑණිවරුන්ට පේනවා. එතකොට බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා විසින් අවබෝධ කළ නිසා මොකද චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ? මේක ඇත්ත කියන්නේ මොකද? මේක බුදුරහාමුදුරුවෝ කියන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා අවබෝධ කළා. ඒ වගේම පසේ බුදුරජාණන් වහන්සේලා විසින්
අවබෝධ කරපු නිසා. ඒ වගේම මහරහතන් වහන්සේලා විසින් අවබෝධ කරපු නිසා මේක සත්‍ය එහෙනම් මේ ලෝකේ තියෙන සත්‍යක් කියලා පිළිගන්න පුළුවන්. ඔන්න පළවෙනි කාරණේ. ඒ වගේම කිසි කලකත් බොරු නොවන නිසා. දැන් සමහර ඒවා තියෙනවා අද ඇත්ත හෙට බොරු වෙලා. එහෙම වෙනවනේ සමහරවිට කාලෙන් කාලට වෙනස් වෙනවා. හැබැයි කවදාවත් දැන් චතුරාර්ය සත්‍ය බුදුහාමුදුර දේශනා කරේ වසර 2500කට ඉස්සෙල්ලා දැන් මේ ඇවිල්ලා තියෙන අලුත් සතවර්ෂයට මේ 21 වෙනි සතවර්ෂයට චතුරාර්ය සත්‍ය හරියන්නේ නැහැ ගැලපෙන්නේ නැහැ ඒක බොරු දැන් මේක වෙනස් කරන්න ඕනේ. එහෙම වෙනස් කරන්න බෑ. එහෙනම් මේක කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ලෝකේ හැමදාමත් ඇත්ත. ඒ නිසා තමයි කිසි කලකත් කවදාවත් මේක බොරු නොවන නිසා චතුරාර්ය සත්‍ය කියලා කියනවා. ඒ වගේම කිසිවෙකුටත් වෙනස් කළ නොහැකි නිසා අර මං කියවනේ දැන් 21 වෙනි සියවසේ දැන් මේ කාලෙට ගැලපෙන්න දැන් මේක වෙනස් කරන්න ඕනේ මේකේ පොඩි සංස්කරණයක් කරන්න ඕනේ චතුරාර්ය සත්‍ය මදි දැන් මේකට 5ක් එකතු කරන්න ඕනේ නැත්නම් මේක එඩිට් කරලා නැත්නම් කපලා තව එකක් අඩු කරන්න ඕනේ. එහෙම කරන්න බෑ. එහෙනම් මේක කිසි කෙනෙකුට කවදාවත් ලෝකේ වෙනස් කරන්න බෑ. එහෙනම් සත්‍ය හතරයි ඒ චතුරාර්ය සත්‍ය ඒක එහෙමම තමයි. ඊළඟට කියන උතුම් සත්‍ය වෙන නිසා ඇත්ත තියෙන්න පුළුවන් ගොඩාක්. හැබැයි ගොඩක් ඇත්ත තිබුණට ඒ ඇත්ත වලින් මේකේ උතුම්ම සත්‍ය වටිනාම සත්‍ය ශ්‍රේෂ්ඨම සත්‍ය වෙන නිසා ඒකට එහෙනම් මොකද චතුරාර්ය සත්‍ය කියලා කියනවා. ඒ වගේම මේ සත්‍යයන් අවබෝධ කිරීමෙන් සෝවාන් ආදී ආර්යයන් තත්ත්වයට පැමිණෙන නිසා දැන් මේ බෝඩ් එකේ තියෙන දැන් පොඩි හාමුදුරුවන්ගේ පොත්වලත් තියෙන ත්‍රිපිටක ධර්මයේ පොතේ ගත්තොත් තුනේ පොතේ අභිධර්ම පොතේ දැන් මේ කියන කාරණා තියෙනවා. එතකොට බලන්න පුළුවන් දැන් මෙන්න මේ කාරණා ටික දැන් මතක තියාගන්න ඕනේ. ඇයි මේ සත්‍ය කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය කියන්නේ ඇයි කියලා අහුවොත් එහෙම ඔන්න ඒ වගේම දැන් ඕනම කෙනෙකුට මේ ධර්මයේ ප්‍රගුණ කරලා අවබෝධ කරගන්න පුළුවන් මොනවද සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියලා සතර මාර්ග සතර ඵල කියලා තියෙනවා. දැන් මේවා අවබෝධ කරගන්න පුළුවන්. එහෙනම් මේ සත්‍ය අවබෝධ කිරීමෙන් එහෙනම් මේ චතුරාර්ය සත්‍ය ප්‍රගුණ කිරීමෙන් මොකද කරන්න පුළුවන්නේ? එතකොට පුළුවන්කම තිබෙනවා ඔබට මේ தත්ත්වයන්ටපත් වෙන්නට. ඒ නිසා චතුරාර්ය සත්‍ය කියලා කියනවා. මොනවද මේ චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ? ඔන්න චතුරාර්ය සත්‍ය. දැන් අපි කතා කරන්නේ චතුරාර්ය සත්‍ය කිව්වම ආර්ය සත්‍ය හතරක් තියෙනවා කියලා. මොකද්ද සත්‍ය? පළවෙනි සත්‍ය තමයි දුක්ඛ ආර්ය සත්‍ය. එතකොට දැන් අපි දුක්ඛ සත්‍ය කියලා සමහරු කෙටියෙන් කියනවා. අපි හොඳට මතක තියාගන්න මේ ආර්ය කියන්නේ උතුම් සත්‍යනේ. එතකොට දුක්ඛ ආර්ය සත්‍ය කියලා අපි පොඩි හාමුදුරුවෝ ලියනකොට සමහරට කෙටියෙන් දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියලා ඔහම කෙටියෙන් ලියනවා. කෙටියෙන් ලියන එක අනුගමනය කරන්න එපා. මොකද සමහර වෙලාවට විභාගකදී ලොකු විභාගයක අපි කියමු රාජ්‍ය විභාගයක පිළිතුරු සැපීමේදී ඔබට දුක්ඛ ආර්ය සත්‍ය කියන වචනේ හරියට භාවිත කරන්නට ඕනේ. එතකොට දුක්ඛ සමුදය ආර්ය සත්‍ය කියලා දෙවෙනි එක. එතකොට භාවිත කරන්න ඕනේ දුක්ඛ සමුදය ආර්ය සත්‍ය. දැන් පේනවා දෙවෙනි සත්‍ය. එතකොට තුන්වෙනි සත්‍ය මොකද්ද? දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය. එතකොට හතර දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය. එතකොට දුක්ඛ ආර්ය සත්‍ය, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය කියලා සත්‍ය හතරක් තියෙනවා. ඉතින් අපි ඔය පිළිබඳ කතා කරමුකෝ ඉදිරියට මොනවද කියලා. මේ දුක්ඛ ආර්ය සත්‍ය. දැන් ඔන්න සිංහලයට ගත්තා. මම මේ මතක තියාගන්න පහසු වෙන්න ඔන්න හතර සිංහලෙන් කෙටියෙන් කියන විදිහක් ලියලා තියෙනවා. මොකද දුකක් ඇත. ඒට හේතුවක් ඇත. ඒ නැති කල හැක ඒට මඟක් ඇත. දැන් ඔන්න කියමු බලන්න පොඩි ආඳුරෝ අපේ පුතාලා දුවලා කියමු බලන්න දුකක් ඇත. ඒට හේතුවක් ඇත. ඒ නැති කල හැක ඒට මඟක් ඇත. ඔන්න මොකද දුකක් ඇත. ඒට හේතුවක් ඇත. ඒ නැති කල හැක ඒට මඟක් ඇත.
ඕක හොඳට කියලා හුරු කරගන්න. එතකොට ඉක්මනටම තේරුම වරදින් නැතුව කටපාඩම් කරගන්න පුළුවන්. එතකොට දුක්ඛ ආර්ය සත්‍ය කියලා කියන්නේ දුකක් තියෙනවා කියලා දැනගන්නට ඕන. ඉතින් දුකක් තියෙනවද කියලා දැනගත්තොත් තමයි ඉස්සෙල්ලම දුකක් තියෙන එක දැනගන්න එපා. හේතුව හොයන්න. එතකොට මේ ලෝකේ ඇත්තටම දුකක් කියලා එකක් තියෙනවද? දුක දැන් පොඩි හාමුදුරුවන්ට අපේ සිල් මෑණිවරුන්ට අපේ දුවල පුතාලට තියෙන්නේ ගොඩාක් ඔය අම්මලා තාත්තලාට වගේ ගොඩක් දුක් නැහැ නේද? සමහරලාට තියෙන අනේ පාඩම් කරන්න කියනවා ලොකු හාමුදුරු සැර කරනවා නේද? ඉගෙන ගන්න දුක තමයි වැඩිපුරම තියෙන්නේ. ඒක දුකක්ද? නෑ සැපක්. හොඳට ඉගෙන ගත්තොත් එහෙම හොඳට අනාගතේ සැප විඳින්න නම් හොඳට ඉගෙන ගන්න එපාය. ඒ හින්දා ඒක දුකක් කියලා හිතන්න එපා. එතන මේ සංසාරේ අපිට මේ ලෝකේ හැම මිනිස්සයාටම විඳින්න වෙන දුකක් තියෙනවා. අපි හැමදාම ඉපදිච්ච දවසේ ඉඳන් දැන් අපි ඉස්සරහට කතා කරනවා දුක ගැන. මොනවද මේ කියන්නේ කියලා. එතකොට පළවෙනි දැනට හිතාගමු මොනවද චතුරාර්ය සත්‍ය නම් වශයෙන් දුකක් තියෙනවා. ඒ වගේම දුකට හේතුවක් තියෙනවා. එහෙනම් දුකට හේතුවකුත් තියෙනවා. මොකද්ද හේතුව? එහෙනම් හේතුව මොකද්ද කියලා හොයන්නට ඕනේ. දැන් ඉස්සරහට අපි කතා කරනවා. දැන් කිව්වොත් එහෙම හේතුව තමයි තෘෂ්ණාව. තණ්හාව නිසා තමයි අපි මේ උපදින්නේ. ඊළඟට ඒ නැති කළ හැක. එහෙනම් මේ දුක නැති කරන්න පුළුවන්ද? ඕ පුළුවන්. ඒකට කියනවා නිවන කියලා. මේ නිවන කියන එක මේ චතුරාර්ය සත්‍ය නොදන්න කම නිසා බුදුරජාණන් වහන්සේ සාරා සංකේය කල්පලක්ෂයක් අසංකේය කල්පලක්ෂ 4ක් උන්වහන්සේ බලන්නකො පාරමිතා පුරාගෙන අවුරුදු 6ක් දුෂ්ක්‍රියා කරලා හෙව්වේ මේ සත්‍යනේ. එහෙනම් සත්‍ය දැන් අපට අමුතුවෙන් හොයන්න දෙයක් නෑ. හොයලා තියෙනවා. ඒ සත්‍ය කියලා දීලා තියෙනවා. එහෙනම් මොකද්ද දුකට හේතුව හොයාගත්තා. එහෙනම් ඒක නැති කරන්න පුළුවන්. නැති කරන්න එහෙනම් හේතුව දන්නවනම් එහෙනම් ඵලය හොයාගත්ත. මොකද්ද ඵලය? නැති කරන්න පුළුවන් නිවන. එහෙනම් උතුම්ම සැපත. ඒක හොයාගත්තා. එහෙනම් නිවන් ලබන්න නම් ඒකට යන්න පාරක් තියෙනවා. ඒකට යන්න මොකද කරන්න ඕනි? අපි කියනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය. එහෙනම් ඒට යන්න පාරක් තියෙනවා. ඒට මගක් ඇත. දැන් ඔන්න දුක්ඛ සත්‍ය කියන එකට දුකක් ඇත. ඒට හේතුවක් ඇත. ඒ නැති කළ හැක. ඒට මගක් ඇත කියලා ඔන්න චතුරාර්ය සත්‍ය සරලව තේරුම් ගත්තා. ඒ වගේම චූටි හාමුදුරුවනේ දැන් මේ දුකක් ඇත කියනවා. දැන් මේ චතුරාර්ය සත්‍ය තමයි මුළු ලෝකෙම තියෙන්නේ. දැන් හැම දෙයක්ම අපිට මේ විදිහට ගන්න පුළුවන්. දැන් ගත්තොත් එහෙම මට රෝගයක් ඇත. නැත්නම් ලෙඩක් කියලා කියන්නකො. රෝගය කියන ලෙඩේ කියන මට රෝගයක් ඇත. එම රෝගයට හේතුවක් ඇත. ලෙඩ හැදිච්ච ඒකට හේතුවක් තියෙනවා. ඒ සුව කළ හැක. ඒක සනීප කරන්න පුළුවන්. ඒකට මගක් ඇත. දැන් ඔන්න අපිට කියන හෙම්බ්‍රිස්සාවක් හැදිලා. හිතමු හෙම්බ්‍රිස්සා මට සෙම්ප්‍රතිස්සාව හැදී ඇත. ඒට හේතුවක් ඇත. මොකද හේතුව? වැස්සට තෙමී ඇත. එහෙ නැත්නම් බාගෙට නාලා. නැත්නම් සීතල ಜಾති ආහාරයක් මොන හරි අරගෙන. දැන් හේතුව හොයනවා. දැන් දොස්තර මහත්තයා ළඟට ගියාම පොඩි හාමුදුරුවෝ අපි පුතාලා දුවලා හිතලා බලන්න ගියාට පස්සේ දොස්තර මහත්තයා ළඟට ගිහලා මට උණ මහත්තයෝ මට හෙම්බ්‍රිස්සාව නැත්නම් කැස්ස ලෙඩේ කියනවා. දොස්තර මහත්තයා බෙහෙත් කරා මේ ටික බොන්න කියලා එකපාරම ලියන්නේ. අහනවා ප්‍රශ්න අහනවා. මොනවද ප්‍රශ්න අහන්නේ? හේතුව හොයනවා. අහනවා මොනවද කෑවේ? දොස්තර මහත්තයාට වැඩක් තියෙනවා. අපි කාපු ඒවා නේද? කෑවේ මොනවද කියලා අහනවා. කෑවේ කාපු වහන්නේ මොකද? කාපු බිබේ වහන්නේ මොකටද? දොස්තර මහත්තයා හේතු හොයනවා. එහෙනම් සීතල જાතියක් කාලාද? නැත්නම් උෂ්ණ જાතියක් කාලාද? ඔන්න හේතුව හොයාගන්න. ඊට පස්සේ අහනවා එක එක ඒවා අහනවා. මොන හරි ප්‍රශ්න අහනවා. එතකොට හේතුව හොයාගන්න. එක එක ප්‍රශ්න අහනවා දොස්තර මහත්තයා. ඊට හේතුව හොයාගත්තා. එහෙනම් මේක සුව කළ හැක. සනීප කරන්න පුළුවන් කියලා දන්නේ නැද්ද? දන්නවා. ඒ කියන්නේ දොස්තර මහත්තයා හොයාගෙන යන්නේ බෙහෙත් ගන්න. ඒකට බෙහෙත් තියෙනවා කියලා දන්නවා. හැබැයි බෙහෙත් තියෙනවා කියලා දැනගත්තට ලෙඩේ සනීප වෙන්නේ නැහැ. දොස්තර මහත්තයා එහෙනම් සුව කරන්න පුළුවන් කියලා. ඒකට මගක් ඇත. මොකද කරන්නේ? ඒකට අනුගමනය කරන්න සුව කිරීමට පාරක් තියෙනවා. මොකද්ද පාර? එහෙනම් දොස්තර මහත්තයා බෙහෙත් දීලා කියනවා මේ ටික උදේට මේව බොන්න, දවල්ට මේව බොන්න, රැයට මේව බොන්න, කෑමට පෙර බොන්න, කෑමට පසු බොන්න. එහෙම පෙති ಜಾති දෙනවා, කරාල් ಜಾති දෙනවා, සමහරලාට සිරප් ಜಾති දෙනවා, එක එක ಜಾති දෙනවා. ඒ විතරක්ද?
තවත් කියනවා මොනවද කියන්නේ නාන්න එපා දවස් දෙකක් යනකම්. එහෙම කියනවනේ මේ බෙහෙත් ටික ඉවරනකම් නාන්න එපා කියනවා. ඇල් අතර පාවිච්චි කරන්න එපා කියනවා. එක එක ලෙඩවල් වලට එක එක දේවල් කියනවා. ඒ වගේ චූටි හාමුදුරුවනේ මතක තියාගන්න ඕනේ අපිට මේ එක එක උපදේශ දෙනවා. මොකද මේ චතුරාර්ය සත්‍ය නියමය තමයි ලෝකේ පුරාම අපිට තියෙන්නේ. අපි හිතන්නකො මට ගැටලුවක් ඇත. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා. එහෙනම් ඒකට හේතුවක් ඇත. ඒකට හේතුවක් තියෙනවා. ඒක විසඳන්න බැරිද? ඒ ප්‍රශ්නේ විසඳිය හැක. ඒකට මගක් ඇත. ඒකට පාරක් තියෙනවා. ඒක නිදහස් කරන්න එහෙනම් ගැටලුව අපිට කියන්නේ ගැටලුව निराකරණය කරගන්න ප්‍රශ්නේ විසඳන්න හේතුවකුත් තියෙනවා. අපිට දැන් ගැටලුව තියෙනවා හේතුව තියෙනවා නම් මොකද හේතුව නැති කරනවා. එතකොට ඔන්න ප්‍රතිඵලය ලැබෙනවා. අපි පටිච්චසමුපාදය කියලා උගෙන ගන්නෙත් ඕක තමයි. එතකොට ඔන්න දැන් රෝගයක් වගේ එහෙම අනුගමනය කරන්නත් පුළුවන් ලෝකේ එහෙමත් තියෙනවා. ඒ වගේම දැන් මේ චතුරාර්ය සත්‍ය ස්වභාවය දැන් මේ පාඩම් පොතේ තියෙනවා මේ ස්වභාවය තවත් ආකාරයෙන් චතුරාර්ය සත්‍ය විස්තර කරනවා. මොකද තත මේ තත කියලා වචනයක් තියෙනවා. තත අවිතත අනඤ්‍යත වචන තුනක් තියෙනවා. ඒතර මේ චතුරාර්ය සත්‍ය මොකද තත කියලා කිව්වේ ලෝකයේ සැබවින්ම පවතින්නේ සිදුවන්නේ එය බව. එහෙනම් මේ ලෝකේ ඇත්තටම තියෙන්නේ ලෝකේ හැමදාම පවතින්නේ මෙන්න මේ චතුරාර්ය සත්‍යම තමයි. ඒ නිසා කියනවා තත කියලා. තත නෙමෙයි තත මා ප්‍රාණ තයන්න. එතකොට දෙවෙනි එක තමයි අවිතත. අවිතත කිව්වේ කිසි විදිහකින් එය එසේ නොවේ යයි ඔප්පු කළ නොහැකි බව. එහෙනම් මේක ඔහොම නෙමෙයි කියලා කොච්චර තර්ක කරලා මොන කම්පියුටර් ගෙනල්ලා මොනව ගෙනල්ලා ප්‍රොජෙක්ටර් ගෙනල්ලා මොන කාරණා කියලාවත් මොන තාක්ෂණය යොදලවත් මේක ඔහොම නෙමෙයි චතුරාර්ය සත්‍ය වෙනස් කියලා කාටවත් ඔප්පු කරන්න විදිහක් නෑ. හැමදාම ලෝකේ පවතින සත්‍යම තමයි මේක. මේක මේ බෞද්ධයන්ට විතරක් උරුම වෙච්ච එකක් නෙමෙයි දුවේ පුතේ මතක තියාගන්න. මේ ලෝකයට බුදුහාමුදුරු ධර්ම දේශනා කරේ ලෝක සත්‍යයට. ඒතකොට ලෝක සත්‍යයට දේශනා කරාම ලෝකයාටම පොදුයි. කවුද? එතකොට ඇමරිකාවට එකයි, කැනඩාවට එකයි, එංගලන්තයට එකයි, ජපානට එකයි, ඕස්ට්‍රේලියාවට එකයි, ශ්‍රී ලංකාවට එකයි එහෙමද නේ? බුදුහාමුදුරු ඉන්දියාවේදී ඒ දේශනා කරපු බණ අපිට දේශනා කළා වගේ. බලන්නකෝ. එතකොට අවිතත ඒක කිසිම විදිහකින් කාටවත් වෙනස් කරන්නට හැකියාවක් නැහැ. ඒ නිසා කියනවා අවිතත කියලා. ඒ වගේම අනඤ්‍යත. අනඤ්‍යත කියලා කිව්වේ ඒ ආකාරයෙන් මිස වෙනත් ආකාරයකින් නොපවතින නිසා. ඔන්න ඒක එහෙම්මම තමයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒක මේ විදිහට නෙමෙයි. දැන් චතුරාර්ය සත්‍යම තමයි. ඒ වුණාට ඔක චොට්ටක් මෙන්න මෙහෙමයි කියලා එහෙම වෙනස් කරන්නට හැකියාවක් නැහැ. ඒ නිසා කිව්වා අනඤ්‍යත කියලා. ඔන්න විශේෂතා තුනක් මේ චතුරාර්ය සත්‍ය තුළ තියෙනවා. එතකොට මේ චතුරාර්ය සත්‍යයේ ස්වභාවය තව විදිහකින් අපේ බණ පොතේ විස්තර කරලා තියෙනවා. පවත්ති, පවත්තක, නිවත්ති, නිවත්තක. ඔන්න වචන හතර මතක තියාගන්න ඕනේ. මේවා හොඳට මතක තියාගන්න ඕනේ. ත්‍රිපිටක ධර්මයේ පොතේ තියෙනවා. මේ පාඩම අහගෙන ඉන්නකොට ඉතින් පොත පෙරලා ඉන්න ඕනේ නෑනේ. ඔන්න පොත බලනකොට ආපහු මතක් වෙයි. පවත්ති, පවත්තක, නිවත්ති, නිවත්තක. ඔන්න වචන හතර කියමු තව සැරයක්. පවත්ති, පවත්තක, නිවත්ති, නිවත්තක. පවත්ති කියලා කිව්වේ ලෝව හැමදාම පවතින ස්වභාවය දුකමයි. එහෙනම් යනු ලෝව පවත්නා සැබෑ ස්වභාවය එනම් දුකමයි. එහෙනම් පවත්ති කියලා කියන්නේ දුකට කියන තව නමක්. මේ ලෝකේ හැමදාම ඒ විදිහටම දුක පවතිනවා. එහෙනම් පවත්ති කියලා කිව්වේ ඒ නිසා. ඒ වගේම පවත්ති, පවත්තක. මොකද පවත්තක කියලා කිව්වේ? පවත්තක කියලා කිව්වේ දැන් එම දුක පවත්නා හේවත් ඒ දුක ඇතිවන්නේ කුමන හේතුවක් නිසාද යන බව.
එහෙනම් මොකද්ද මේ කියන්නේ? පළවෙනි එකෙන් කියන්නේ දුක්ඛ සත්‍ය. නැත්තම් අපි කියන්නේ දුක්ඛ ආර්ය සත්‍ය. දුක්ඛ ආර්ය සත්‍ය තමයි පවත්ති කියලා කියන්නේ. දැන් ඔබෙන් ඇහුවොත් එහෙම චතුරාර්ය සත්‍යයට තවත් නමක් කියන්න කියලා. චතුරාර්ය සත්‍ය නම් කරන්න. නම් කළා. මොකද්ද? දුක්ඛ ආර්ය සත්‍ය, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී ආර්ය සත්‍ය. එතකොට පටිපදා ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය. එතකොට මේක කියනකොට දැන් මේ හතර දන්නවනේ. දැන් වෙන විදියකින් කියන්න කිව්වොත් ඔන්න පවත්ති, පවත්තක, නිවත්ති, නිවත්තක. එතකොට දැන් දෙවෙනි එක මොකද්ද? දෙවෙනි එක දැන් අපි ඉගෙන ගත්තා. එහෙනම් පවත්තක එහෙනම් ඒකට හේතුවක් තියෙනවා. දුකක් ඇත. ඒට හේතුවක් ඇත. තුන්වෙනි එක මොකද්ද? නිවන. ඒකට කියනවා නිවත්ති. එහෙනම් ඒ නැති කළ හැක. එහෙනම් මොකද්ද කියන්නේ? යනු එම දුකෙහි නැවැත්මක් ඇති බව හා ඒ නැවැත්ම කුමක්ද යන බව. එහෙනම් ඔන්න නිවන ගැන තමයි නිවත්ති කියලා විස්තර කරන්නේ. එහෙනම් ඒකට පාරක් තියෙනවා. එහෙනම් ආර්ය අෂ්ටාංගික මාර්ගය. එහෙනම් ඒට මගක් ඇත. අර කෙටි එක කිව්වනේ. දුකක් ඇත. ඒට හේතුවක් ඇත. ඒ නැති කළ හැක. ඒට මගක් ඇත. එහෙනම් නිවත්තක යනු ඒ නවත්වන්නා වූ හෙවත් නිවීමේ මාර්ගයට කියනවා නිවත්තක කියලා. එතකොට පවත්ති පවත්තක නිවත්ති නිවත්තක කියලා ඔන්න කොටස් හතරක් තියුණා. තවත් විදිහකට ඕක විස්තර කරන්න පුළුවන්. චූටි හාමුදුරනේ දැන් ධම්සක් පැවතුම් සූත්‍රය කියනකොට ඕකේ තියෙනවා අහලා ඇති පරිඤ්ඤයං පහතබ්බං සච්චිකාතබ්බං භාවේතබ්බං කියන මේ වචන ටික අහු වෙනවා. මොකද සූත්‍රය දේශනා කරනකොට ධම්සක් පැවතුම් සූත්‍රයේ මේ වචන හතර අහු වෙනවා. මේ චතුරාර්ය සත්‍යයට කියන තව නම් හතරක්. ඒ කියන්නේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියලා අර කෙටියෙන් කියන්නේ පොඩි හාමුදුරුවෝ දැන් ඔය කටපාඩම් කරනකොට ඔහොමනේ කියන්නේ ලියනකොට හැබැයි හොඳට ලියන්න ඕනේ ඔක්කොම දුක්ඛ සත්‍ය කියන්නේ දුක්ඛ ආර්ය සත්‍ය නැත්තම් දුක්ඛාර්ය සම්බන්ධ කරලා සංදි කරලා කිව්වත් කමක් නැහැ. එතකොට පරිඤ්ඤයං මොකද පරිඤ්ඤයං කියලා කිව්වේ? පරිඤ්ඤයං කියලා කිව්වේ එතකොට දුක්ඛ ආර්ය සත්‍ය සෑම අතින්ම විමසා පිරිසිඳ දැතගත යුතුය දැනගන්න ඕනි. දත යුතුය දැනගත යුතුය. මේක කියනවා කොහොමද? එහෙනම් දුක්ඛ සත්‍ය කියන්නේ මොකද්ද කියලා සෑම අතින්ම විමසා හොඳට පිරිසිඳ දැනගන්නවා. හරියට දුක කියන්නේ මොකද්ද කියලා හොඳටම දැනගන්න එකට කියනවා පරිඤ්ඤයං කියලා. අපි දුක ගැන ඊට පස්සේ දැන් ඊට වඩා හොඳට විස්තර කරනවා ඉස්සරහට. දැන් කෙටියෙන් අපි අද හඳුනා ගැනීමනේ කතා කරන්නේ. එතකොට මොකද කිව්වේ? දුක කියන්නේ දුක්ඛ ආර්ය සත්‍ය කියලා එකක් තියෙනවා. මොකද්ද දුක්ඛ ආර්ය සත්‍ය කියන්නේ? මොකද්ද දන්නේ? තාම ඉගෙන ගත්තේ නෑනේ. අපි කතා කරනවා දුක්ඛ ආර්ය සත්‍ය කියන්නේ මොකද්ද කියලා. දුක කියලා එකක් තියෙනවා. එහෙනම් පහතබ්බං. එහෙනම් පරිඤ්ඤයං පහතබ්බං. එහෙනම් මේ දුක්ඛ සමුදය ආර්ය සත්‍ය හේවත් තෘෂ්ණාව දුරු කළ යුතුය. එහෙනම් මේක දුරු කිරීම එහෙනම් දුක නැති කරන්න ඕනි. දුක නැති කරනවයි කියන දුකක් ඇත ඒට හේතුවක් ඇත. දැන් ඒ නැති කරන්න නම් හේතුව දැනගන්න එපා. එතකොට ඒක නැති කරන්න ඕනේ ඔන්න තව නමක්. ඊළඟට සච්චිකාතබ්බං. මේක අවබෝධ කරන්නට ඕනේ. මොකක්ද අවබෝධ කරන්නට ඕනේ? දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යෙහිවත් නිර්වාණය නැත්තම් නිවන තමන් අවබෝධ කරගන්නට ඕනේ. තමන් අත්දකින්නට ඕනේ. මේක වෙන කාටවත් පුළුවන්ද? අම්මා අපිට ආදරෙයි. තාත්තා අපිට ආදරෙයි කියලා දුවලා පුතාලට අම්මට පුළුවන් ද පුතා නිවන් දක්කන්න බෑ. තාත්තට පුළුවන් ද දුව නිවන් දක්කන්න එහෙම බෑ. ලොකු හාමුදුරන්ට පුළුවන් ද පොඩි හාමුදුර නිවන් දක්කන්න බෑ. පොඩි හාමුදුරන්ට පුළුවන් ද යාළු හාමුදුර නිවන් දක්කන්න එහෙම බෑ. එහෙනම් තමන් මතක තියාගන්න. දැන් විභාග ලියනකොට කොච්චර එකට යාළුවෝ හිටියට එකට පාඩම් කරාට විභාග ලියනකොට කොහොමද? තනියෙන් උත්තර ලියන්න එපා. ඒ වගේ මේ නිවන් අවබෝධ කරගන්නකොටත් යාළුවෝ එක්ක හිටියට කමක් නැහැ. වැඩ කරාට කමක් නැහැ. අපි තමන් විසින් ඒක අවබෝධ කරගන්නට ඕන. ඒක සත්‍ය නිවන අවබෝධ කරගන්නට ඕන. ඊළඟට භාවේ තබ්බං.
භාවේ තබ්බං කියලා කියන්නේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය අනුගමනය කරන්නට ඕන. ඒක වඩන්නට ඕන. ඒක ප්‍රගුණ කරන්නට ඕන. ඒ ප්‍රගුණ කිරීමට කියනවා භාවේ තබ්බං කියලා. දැන් එතකොට මතකද චතුරාර්ය සත්‍යයට තව නම් 4ක් ඉගෙන ගත්ත. දැන් ඔන්න අවසාන වශයෙන් පරිඤ්ඤයං පහතබ්බං සච්චිකාතබ්බං භාවේ තබ්බං. දැන් ඔන්න පොඩි හාමුදුරනේ අපේ සිල්මෑණිවරු දුවලා පුතාලා ඔක්කොම දැන් හොඳට දැන් ඔන්න චතුරාර්ය සත්‍ය කියන එක හැඳින්වීම අද ඉගෙන ගත්තා. දැන් කල්පනා කරලා බලමු මොකද්ද චූට්ටක් ආයි අපි මුලින්දලා මතක් කරගමු මොකද්ද චතුරාර්ය සත්‍ය කිව්වේ? දුක්ඛ සත්‍ය නැත්නම් දුක්ඛ ආර්ය සත්‍ය, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය. දුකක් ඇත, ඒට හේතුවක් ඇත, ඒ නැති කළ හැක, ඒට මගක් ඇත කියලා අපි ඉගෙන ගත්තා. ඉතින් දැන් මේ කාරණා පිළිබඳව හොඳට මතක තියාගමු. චතුරාර්ය සත්‍ය මොකද්ද දුක කියන්නේ? ඒට හේතුව මොකද්ද? තෘෂ්ණාව කියලා කිව්වා. ඒක නැති කරන්නේ කොහොමද? ඒව පිළිබඳව ඉස්සරහට අපි කතා කිරීමට බලාපොරොත්තු වෙන ඊළඟ පාඩමකදී. ඉතින් අපි ඉගෙන ගත්ත කාරණා එකින් එක ලබන සතියේ ඉඳලා නැත්නම් ඊළඟ පාඩමේ ඉඳලා අපට ඉගෙන ගන්න පුළුවන් දුක මොකද්ද, සමුදය මොකද්ද, නිරෝධ මොකද්ද කියලා විස්තර වශයෙන්. ඉතින් මේ කියන පාඩම් නැවත නැවත බලලා ඔබට ප්‍රගුණ කරගන්නට පුළුවන්. ඉතින් ලබන සතියේදී නැත්නම් ඊළඟ පාඩමේදී අපි නැවත හමු වෙමු. හැම දිනාටම තෙරුවන් සරණයි.